සමග මන්දර පවුව සුඳුරු සංගීත සොයාමය. අමා සමග මන්දර පවුව සුඳුරු සංගීත සොයාමය ඔබවම හොයාගෙන යන්න. බොහෝ සුවිශේෂ මිනිසුන්ගේ ජීවන ගෙත්තමේ ඔබ නොදුටු වියමන් ඔබ ඉදිරියේ දිගාරින්නට අද අමා සමග මන්දර පවුවෙන් සුවිශේෂී කෙනෙක් ඔබේ නිවහනට අරගෙන එනවා. මේ පල්ස් නාලිකාවේ පළවෙනි ගෙත්තම. අපි හිතුවා ඔහු සුදුසුයි මේ මහා ජනතාවගේ නාඩි ගැහෙන රිද්මය ගැන කතා කරන්නට පළමුවෙන්ම මන්දර පවුවට කැඳවාගෙන එන්නට. මන්දර පවුව කියන්නේ වෙනස් ආරක අලුත් වැඩසටහන. සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් තිබුණා. ඒ අමාව හොයන්න. අමෘතය හොයන්න. අමෘතය තිබුණේ ක්ෂීර සාගරයේ පතුලේ. කිසි කෙනෙකුට ඒක හොයාගන්න පුළුවන් වුණේ නැහැ. ඒක නිසා සුරයන් සහ අසුරයන් අතර මේ යුද්ධය මේ අමාව මතු කරගන්නට කරන්නේ ඊටා වෙහෙසකර ව්‍යායාමයක් විදියට. අවසානයේ වුන් හොයාගත්ත ආයුධයක් ඒ මන්දර පවුව. එහෙමත් නැත්නම් මහා මේරු පර්වතය. වාසුකී කියන නාගරාජයාගෙන් මහා මේරු පර්වතය ගැට ගහලා ක්ෂීර සාගරයේ කලම්බනකොට අමෘතය මතුවෙනවා. ඔබට ඔබවම හොයාගෙන යන්නට උදව් කරන අමා සමග මන්දර පවුවෙන් අපි උදව් කරන්නේ ඔබේ ජීවන ගෙත්තමේ ඔහුගේ රටාත් වියමනේ තියනවාද කියලා බලන්න. ඉතින් වැඩි කල් වේලා ගන්න නැතුව පල්ස් නාලිකාවේ පළවෙනි මන්දර පවුවේ නාඩි ගැහෙන රිද්මය හොයාගෙන ගියේ සුවිශේෂී වැදගත් මහත්මයෙක් සහ මේ ජීවන ගෙත්තම වියන්නට ඔහු වටේ රොක්කුණු ඔහුගේ ආදරණීය දරු පවුලත් ඔබේ නිවහනට කැඳාගෙන එන්නට. මේ සුවිශේෂී කෙනා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කිසිදාක නිසල මුහුද හොඳ කප්පිත්තෙක් බිහි කරන්නේ. අතිශය දරුණු යුදමය වාතාවරණයේදී ඔහු මේ සයුරේ නැව ගිල්වන්න නැතුව පදවාගෙන යනවා. ඇත්තටම නැව බොහොම සුරක්ෂිතයි වරායි නවත්තලා තියෙද්දි. හැබැයි නැව හදන්නේ වරායි නවත්තන්න නෙමෙයි. ඇයි මම මේ නැව ගැනම කතා කරන්නේ? අද ඔබ හමුවට පල්ස් නාලිකාවේ නාටි ගැහෙන රිද්මයේ මේ ජීවන ගෙත්තම වියන්නට කැඳවාගෙන එන්නේ මෙන්න මේ විශේෂ පුද්ගලයා. අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා. මැතිතුමනි ආයු බොහෝ වේවා කියලා මම ඔබ පිළිගන්නවා. ඊළඟට මේ ඡණ්ඩම සයුරේ නැව පදවාගෙන යන්නට ඔහු හා අත්වැල් බැඳගත් සුවිශේෂී කෙනෙක් ඉන්නවා. ඇය ගැන බොහෝ දේවල් කතා කරන්නට තියෙනවා. ඒ පළමුවෙන් අය හඳුනාගනිමු. ඇය ශ්‍රීමා කොළඹගේ මැතිණිය. ඔබටත් ආයි බොහෝ වේ. ඊළඟට මේ ආදර කතාවේ අග්‍රඵලය සුපිපි කුසුම. ඇය ඉන්දීවරි කොළඹගේ ඔබට ආයි බෝවන් කියා පිළිගන්න. ඒ පවුලට අලුතෙන් බැඳුණු ආදරණීය මේ දෙදෙනාගේ බෑනා හැබැයි දැන් පුතා විදිහටයි සැලකන්නේ බ්‍රයන් ඔබටත් ආයි බෝවන්. පුංචි හුරතල් කෙල්ලෙක් ඉන්නා. හැමෝගෙම උරතලා අය. ඇයි නැත්තම් මේ ගෙදර කාගේවත් ජීවන රිද්මය එහෙම නැත්තම් මේ ජීවන වියමන හැඩ වෙන්නේ නැහැ. හිටපු ගමන් පොඩ්ඩක් මේ රටාව වවුල් කරනවා. ඒ වුණත් පුංචි දුවටත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඇය යොෂිකා. දෙවියන් වහන්සේට හැම ගෙදරකටම වඩින්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා දෙවියන් වහන්සේ හැම ගෙදරකටම අම්මා කෙනෙක් එවලා තියෙනවා. අම්මට තියෙන්නේ ආදරේ ආයුධය විතරයි. ඒ ආදරේ ආයුධයෙන් අම්මා අපිව ගොඩාක් දුර අරගෙන යනවා.
අද අපේ කතානායකයාගේ ජීවන ගෙත්තම වියන්න පටන් ගන්නේ සුවිශේෂී තැනකින්. මේ සුවිශේෂී තැනේ මූලික පුරුක විදියට ඔහු දෙමව්පියන්ව සිහිපත් කරනවා. ඒනොත් විශේෂ චරිතයක් වෙන්නේ අම්මා. අම්මා කිරිවලට ආදරෙත් දිය කරලා පොවන. අම්මා කොන්දේසි නැතුව ඔහුට ආදරය කරනවා. ඔහුගේ ගම ඒ දිගටම ඒ ගමන හෙලිපෙහෙලි කරනවා. අම්මගේ ආදරේ දැනෙන්නේ වෙනස් විදියකට. ඒ ගෙත්තම වියන්නට පළවෙනි මුලපිරුම කොයි විදිහටද දිගහැරෙන්නේ කියලයි මම ඔබේ හඬ අවදි කරන්න ආරාධනා කරන්නේ. ඔව් දැන් අමා මං ඔබ කිව්වා හරි. ඉතින් මගේ ජීවිතේ ප්‍රධානම භූමිකාව ඉටු කරේ මගේ අම්මා. ඇය මහජන සෞඛ්‍ය සේවිකාවක්. ඇය කටුනායක, කඩුගන්නාව, නාවුල, කෑගල්ල වගේ ප්‍රදේශවල සේවය කරා. ඒ සේවය කරද්දී අපි පවුලක් විදිහට ඒ අම්මත් එක්ක ගියා. ඒතර අම්මා බොහොම කුඩා පඩියක් ගත්තේ. නමුත් අපිට උගන්වන්න අපිට අවශ්‍ය හැමදේම අරන් දෙන්න අම්මට හැකියාව තිබුණා. මම හිතනවා පුදුම ධෛර්යවන්ත කාන්තාවක්. ඒ වගේම මම හිතනවා අම්මට වාසනාව තිබුණා මම නාවික හමුදාපති වෙනවා දකින්න. ඒක මම හිතනවා ඒක අම්මා කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකු වාසනාවක් කියලා. ඔව්. ඔහු සංවේදී වෙමින් අම්මා ගැන හඬ එහෙම නැත්නම් ගෙත්තමේ පළවෙනි රටාව වියන්නට මුල පුරන.
හැඩ වැඩ කරන්නට මේ වියමනයේ රටා මවන්නට අතරමඟදී තවත් ආදරයක් එකතු වෙනවා. යෞවනයෙකුගේ හිතට ආදරේ ආවහම ඒක ප්‍රකාශ කරන විදි ගොඩාක් තියෙනවා. බටහිර කතාවල් වල රාගයට සහ ආදරයට අධිපති මොළ කැටි කුමාරයෙක් ඉන්නවා කියුපිඩ් දෙවියා කියලා කියන්නේ. සිංහල කවියෝ නම් හඳුන්වන්නේ මින්දද, මල්සරා, මලවි, අනංගයා, උඟුසත් මේ වගේ ගොඩාක් දේවල් කියනවා. එයා එන්නේ නිකන් නෙවෙයි. එයාගේ දුන්නේ දුනු දිය ඇදිලා තියෙන බිඟු දියවැල් වලින්. ඊතලය කියලා කියන්නේ උප්දණ්ඩා. ඊතල පහක් තියෙනවා. ස්තම්භන, කම්පන, උන්මාදනීය ඒ වගේ ඊතල පහක් තියෙනවා. මල් වර්ගත් පහක් දානවා. අශෝක මල් දාලා විද්දද කියන්න දන්නෙත් නැහැ. නෙළුම් මල් දාලා විද්දද කියන්න දන්නෙත් නැහැ. හෝපලු මල් දාලා විද්දද කියන්න දන්නෙත් නැහැ. මේ යෞවනයා ක්‍රීඩකෙක්. ඉතින් ඔහුට මල් හේසර වදින්නේ පිට්ටනියකදී. කන්ද උඩරට සීතල පිට්ටනියකදී මේ අති ධාවනකාරී ක්‍රීඩකයා ඔහු මං හිතන්නේ ඇත්තටම ජාතික තලයේ ක්‍රීඩකෙක්. ඒ ක්‍රීඩකයාට ක්‍රීඩකයෙක් කියලා නෑනේ අනංගයා කොහේ ඉන්නවද කියලා කියන්න දන්නේ නෑනේ. කොහොමද මේ මල් හේසර වදින්නේ? මම හිතන්නේ අපිට නම් අනංගයා විද්දේ රිලේ බැටන් එකකින්. මොකද මට මගේ භාර්යාව හම්බෙන්නේ අත්‍තරම අපි දෙන්න ඉස්කෝලේ යන කාලේ පාසල් යන කාලේ අපි දෙන්න ඉගෙන ගත්තේ මහනුවර ප්‍රසිද්ධ පාසල් දෙකක. අපි හම්බුනේ බොහොම අහම්බෙන් ක්‍රීඩාංගණයේදී දුවන්න ගිහිල්ලා. ඉතින් අපිට ඒ දවස්වල මේ කුඩා ක්‍රීඩාංගණයක් තිබ්බේ. ඉතින් ඒ ක්‍රීඩාංගණේ ඔක්කොම පිරිමි ගැහණු කියලා ભેදයක් නැහැ. ඔක්කොම එකට දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ දවසක් මේ පුහුණු වීමට ගිහිල්ලා රිලේ බැටන් එකක් දෙන්න කවුරු හරි හොයද්දි කොහොම හරි අපි දෙන්නගේ අතින් තමයි බැටන් එක මාරු වුනේ. ඉතින් දැන් මම හිතන අවුරුදු 44ක් 46ක් විතර තාමත් ඒ බැටන් එක අරගෙන දුවන අපි දෙන්න. තාම රිලේ එක ඉවර නැහැ. තාම රිලේ එක ඉවර නැහැ. ඒක හම්බෙන් වුණාට ඔබතුමියට කොහොමද ඒක මතක තියෙන්නේ? දැන් උන්මාදනීය දුන්නෙන් විද්දා කියනවා, ස්තම්පන දුන්නෙන් විද්දා කියනවා, කම්පන දුන්නෙන් විද්දා කියනවා. මතකද මේ ගැටවරයා කොයි දුන්නෙන්ද කොයි මල් දාලාද විද්ද කියලා? මොන දුන්නෙන්ද මොන මල් දාලාද කියලා මම දන්නේ නැහැ. නමුත් ඉතින් විද්දා. එච්චරයි. දැන් මෙහෙම එකකුත් තියෙනවානේ. දැන් මේ විදීම හීසරයක් විශේෂයෙන් ඔබ ඉගෙනගත්ත සහ ඔබ ඉගෙනගත්ත පාසල් දෙක ඒ වගේම ඔබ ජීවත් වෙච්ච පරිසරය මේ එකපාරට ප්‍රේමයට ආශිර්වාද කරන පරිසරයක් නෙවෙයි. විශේෂයෙන් අදින් අවුරුදු 46කට කලින්. ඉතින් මට කියන්න ඒ කාලේ ඇත්තටම ඔබටනේ මේක වැඩියෙන් දැනෙන්නේ. මම දන්නවා ගැහැණු ළමයෙකුට ඇතිවන සීමාවන් සහ බන්ධන. ඒ අතරේ ඔබට අපහසුයක් දැනුනේ නැද්ද? සෑහෙන අපහසුයක් දැනුණා. ඊටමත් කිසි කෙනෙක්ගෙන් ආශිර්වාද ලැබුණේ නැහැ කියන පුළුවන් මුලදී. නමුත් පසු කාලයේදී ආශිර්වාද ලැබුණා. ඒ නිසා අපිට අපේ හිතේ තිබුණු ඒ අදිෂ්ඨාන ඒවා ඉෂ්ට කරගන්න අපිට පුළුවන් වුණා. ඒ ආදරෙත් ඒ විදියටම තියාගෙන මේ ගෙත්තම ලස්සනට වියන්නට ඔබට පුළුවන් වුණා. ඒක තමයි මින්දද එහෙම විද්දාම ගොඩක් වෙලාවට අර ඔබ කිව්වා වගේ මම කියවපු පොත්වල නම් රිලේ බැටන් එක අනංගයා විදපු කතාවක් තිබුණේ නැහැ. හැබැයි ඒකේ කමක් නැහැ. ඔබ කොහොම හරි මේ අති ධාවනිකාරී සමාජයේ වල්මත් නොවි තාමත් මේ ගමන යනවා. ඒකට අපේ සතුට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ.
දුක් දී ඔබට ඇසෙනවද සඳනමල් අතුරා තියනට කන්ද කපා පායන් රන් පුන්සන් තුරග කුපිට නැගි නීරවනාකුල් ගුවන් ගැබින් ඔබ හදන වෙලේ තුරග කුපිට නැගි නීරවනාකුල් ගුවන් ගැබින් ඔබ හදන වෙලේ විවිධුණු වැසි බලා හිඳිමි මම විවිධුණු වැසි බලා හිඳිමි මම කුසුම් සිනාකැන් හද පුරනා නින්දද හිසල් වැලි සැලෙනවද නංවන දුක්ගී ඔබට ගෙනවද චන්දනමල් අතුරා ඇතියානට කන්ද කපා පායන් රන් පුන්සන් මිතුවක් කල්බුව මඩල වසා සිටි අන්ධකාර සලූපටින් මුදා මිතුවක් කල්බුව මඩල වසා සිටි අන්ධකාර සලූපටින් මුදා දැන් නින්දද දුන්නීලෙන් විද්දා කාටවත් හොරෙන් හැබැයි මං හිතනවා ඒ වගේ කුඩා නගරයක මේක හරි වේගෙන් පැතිරෙන්නේ නැති විශේෂයෙන් ඔහු තරුණියන්ගේ ආදරේ දිනාගත් ක්‍රීඩකෙක් සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකුට ඒ වයසේදී ආදරේ දැනෙනවා වැඩි. ඒ කියන්නේ අනිත් අය බැඳෙන වේගය වැඩි. ඉතින් ඇත්තටම ඔබ වාසනාවන්තයි. ඒ විදිය කෙනෙකුගේ ආදරය දිනා ගන්න ඒ දුන්නෙන් හිසරයක් විද ගන්න ඒක ටිකක් වෙනස් කතාවක්. ඉතින් ඔහු හරි సౌందර්යයට කැමති කෙනෙක්. මම ඒක දැනගත්තේ අපි පුහුණු වැඩසටහන් වලදී මුණ ගැහෙනවා පල්ස් නාලිකාවේ සහෝදර ආයතනයක් වන සමාජ ආකල්ප සංවර්ධනය සඳහා වන බාහිරස්ත පුහුණු මධ්‍යස්ථානයේ දඹුල්ලේ රන්ගිරි ඇක්වා ඉබ්බන් කටුව වැව් තාවුල්ලේ පිහිටා තියෙන සුන්දර පුහුණු මධ්‍යස්ථානයේ. එතනදී ඔහු මගෙත් එක්ක කියනවා මම හරි ආසයි සින්දු කියන්න. ඇත්තටම ඉර බැහැගෙන යන හැන්දෑවක සිමෙන්ති බංකුවේ හා කෙළවරේ මං වාඩි කරගෙන
ඔබ ගැන කියන ගමන් ඔහු පුංචි ගීතයක් මොමුණා. එදා මම හිතාගත්තා මේ වැඩසටහනේදී මේ ගීතම වියන අතරේ ඔහුගේ සැඟවුණු කුසලතාවය මෙතෙක් කල කිසි කෙනෙක් දැකලා නැති තිරය පිටුපස සැඟවුණු කුසලතා රැසක් මැද මේක ටිකක් වෙනස් අත්දැකීමක්. මම කරුණාවෙන් ආරාධනා කරනවා ඇය ගැනමයි ඔබ කියන්නේ මට ඔබව රැක ගන්න ඕනි ඔබ නාමලක් වගේ කියලා මට අවසර දෙන්න තිරය විවර කරන්නට ඔහුගේ හඬ අවදි කරන්නට. හැබැයි වෙනදා වගේ ආනන්දන ස්වරූපයෙන් නෙවෙයි ගීතමය ස්වරූපයෙන්. සීතරනේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ සීත අරනේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුහුම ආදරේ. ජීවන ගෙත්තමේ සමහර තැන් වියද්දී ඇහැට කඳුලක් එනවා. හැබැයි ඒ දුකට උපන් කඳුළු නෙමෙයි. සීතල කඳු යායක සහෝදර පාසල් දෙකක රිලේ බැටන් එක හුවමාරු කරගෙන වියපු ගෙත්තම ඉතා සුඳුරු විදියට ගලාගෙන යනකොට ඕනම යෞවනයෙකුට වගේ හිතට පුංචි ඊර්ෂ්‍යාවක් එනවා. මේ පුංචි නාමල රැකගන්න වෙහෙසෙන්න වෙනවා. ඇයි? ඇයත් ආකර්ෂණයක් තියෙන හුරුබුහුටි පුංචි යෝන් ගැහණු ළමයි. ඒකයි. අදට අවුරුදු ගානකට කලින්. ඉතින් ඔහුට මේ ජවන මලල පිටියේ අනිත් අයත් එක්ක තරග කරන්න පහසුයි. අනිත් අයව පරද්දන්න ඔහුට සැකයක් නැහැ. ඔහු ජාතික තලයටම යනවා ක්‍රීඩකයෙක් විදියට. ඔහු හරිම ඉලක්කයක් කරා යන්න හිතුනොත් වෙහෙසිලා ඒ ඉලක්කය කරා යන කෙනෙක්. මම ඔහුගේ කතාව ඉතා හොඳින් සියුම්ව අධ්‍යයනය කරනවා. හැබැයි ඔබටත් පුදුම හිතෙන්න පුළුවන්. මම මේ සමහර දේවල් ඔහුගෙන් අහගත්තා කියලා ඔහු දන්නෙත් නැහැ. හරි නේද මං කියන්නේ? හරියට හරි. ඉතින් ඒක තමයි ගෑනුන්ගේ මායම් වල හැටි. ඒක නිසා මගේ හිතේ පිරිසිදුණු මේ ගෙත්තම වියන රටා හොයාගෙන යන ගමනේදී මට මේ යෞවනයව මැවිලා පේනවා. මට තේරෙනවා ඔහු කොයිතරම් ලොකු වෙහෙසක් අරගත්තද මේ ආදර කතාව එක දිගටම ගලාගෙන යන්න. අපි හැමෝගෙම ජීවිතවල ආදර කතා එහෙම ගෙත්තම් කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඔහු කොයිතරම් ශූර ගෙත්තම්කාරයෙක්ද. හැබැයි අර කියපු අදහසත් එක්ක ඔහු කැමති වෙන්නේ නැහැ. ඇගේ දැස වෙන කෙනෙකුගේ ඇස්වලට ගැටෙනවට. ඔහු කැමති නෑ ඇගේ ආදරේ තව කෙනෙක් එක්ක බෙදා හදාගන්න. ඒක නිසා ඔහු කියනවා මට ඔබත් එක්කයි මගේ මේ ජීවන ගෙත්තම වියන්න ඕනේ. මේ ජීවිත කාලේ මට සැනසීමෙන් ඉන්න ඕනේ ඔබත් එක්ක. ඒ වගේම ඔහුට ඇයව පේන්නේ හරිම සුන්දර දෙයක් විදියට. ඔහු පරිසරයේ ලස්සන දකින්න පටන් ගන්න එහෙම. කුරුල්ලෝ ගී ගයන්නේ ඇගේ කටහඬින්. අහස දිහා බැලුවාම පේන්නේ ඇගේ ප්‍රභාවත් වත මඩල. ඔහුගේ පාසල සහ ඇගේ පාසල කිව්වේ නැති වුණත් මම දන්නවා ඔහු ඉතාම ආඩම්බරෙන් ඒක කියන්න කැමති නේද? අනිවාර්යෙන්ම ඔව්. මම ඉගෙන ගත්තේ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ. මගේ බිරිඳ මහනුවර උසස් හයි ස්කූල් උසස් බාලිකා විද්‍යාලය ඉගෙන ගත්තේ. එතකොට ඇයත් ක්‍රීඩිකාවක්. ඇයත් ජාතික මට්ටමේම ක්‍රීඩිකාවක්. ඉතින් දෙන්න හති වැටෙන්නේ නැතුව තාම ජීවන ගෙත්තම වියන ගමන් දුවනවා. නේද? හැබැයි හිත කාටවත් දෙන්නේ නැතුව. දෙන්න එපා. දෙන්න එපා. අනික ඕන දෙයක් දෙන්න හිත විතරක් දෙන්න එපා. අනිත් ඕන දෙයක් දෙන්න හිත විතරක් දෙන්න එපා.
පුංචි ඊර්ෂ්‍යාකාර යවුණියෙක් මැවිලා පෙවෙන්නේ නැද්ද? ඒක තමයි මම ඔබට පටන් ගන්නකොටම කිව්වේ පල්ස් නාලිකාවේ මන්දර පව්ව ඔබේ කතාව. මේ ඔබවම සොයාගෙන යන සුන්දර සංගීත සොයාමය අමා සමග මන්දර පව්ව. යනකොට ඔබේ හිතත් ඔබේ ජීවන ගෙත්තම ව්‍යාගෙන යනවා ඇති. යෝන් සැමියෙකුට වෙහෙසකර අත්දැකීමක් තමයි ඔබේ ජීවිතේ ඊළඟට එළඹෙන්නේ. ඔබ වැඩියෙන් ආදරය කරන්නේ මහා සාගරයට. ඉතින් ඔබට නැවු නගිනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි මෙවර ඔබට නැවු නගින්නට වෙන්නේ ඉතා අපහසුයෙන් දිනාගත් යෝන් බිරියක් ඈත තැනක තනිකර. මේ හැඟීම ඔබට වේදනාවක් ගෙන ආපු බව සහ ඔබ වැඩියෙන් පොතපතට ඇලුම් කරන්නට පටන් ගත් බවත් ඔබේ සමහර ඉලක්ක කරා ළඟා වන්නට දුකම හේතුවක් කරගත් බවත් ඒ කියන්නේ වියෝ දුකම හේතුවක් කරගත් බවත් ඔබ මාත් එක්ක ඉර බැහැගෙන යන හැන්දෑවක කිව්වා. ඉතින් ගොඩක් වෙලාවට මම ඔබට කියලා දුන්නා සාමාන්‍යයෙන් කාන්තාවන්ට කිසිම දෙයක් අමතක වෙන්නේ නැහැ කියලා. මේ ගෙත්තම වියන්න යනකොට මම මතු කරන්නේ ඔබ කියපු පුංචි පුංචි කතන්දර. මට තේරෙනවා ඒක. මේ ඇතුලේ මේ සාගරේ ඔබත් එක්ක අත්වල බැඳගත්ත තැන
ඔබට වැඩියෙන් දැනෙන්නේ ලුණු රස. ඉතින් ආදරයේ රස පැත්තක තියලා සයුරෙක නැවක හුදෙකලා වෙන්නට සිද්ධ වුණාම ඔබට දැනෙන හැඟීම් ඔබ එදා විඳපු හැඟීම් මේ මොහොතේ අවදි කරනවා නම් මම කැමතියි. මොකද මේ රටාව ලස්සනට වියන්නටයි මම උත්සාහ කරන්නේ. ඔව් අමා දැන් ඇත්තටම මේ මුහුදේ කරන රාජකාරිය සාමාන්‍යයෙන් බොහොම සුන්දර ලෙස කෙනෙක්ට පේන්න පුළුවන්. නමුත් ඒක සෑහෙන දුෂ්කර රාජකාරියක්. ඒ වගේම මම නාවික හමුදාවේ හිටිය නිසා මම පැඳුනේ 1978. ඒ වකවානුවේ තමයි යුද්ධේ පටන් ගත්තේ. ඒක නිසා මුහුදේ ගත කරපු කාලය බොහොම සුන්දරම කාලයක් උනේ නැහැ අපිට. මොකද අපි හැමතිස්සෙම හිටියේ කොයි වෙලාවේද සතුරාගෙන් ප්‍රහාරයක් එන්නේ. කොයි වෙලාවේද අපි සතුරාගේ යාත්‍රාවක් දකින්න කියන අදහසින් තමයි හිටියේ. ඉතින් ඒ වගේම අත් වශයෙන්ම දැන් බිරිඳක් තනි කරලා එහෙම ගමනක් යන්නේක සාමාන්‍ය නැවියෙක්ටත් බොහොම අමාරු දෙයක්. නමුත් දැන් අපේ රටේ තිබ්බ තත්ත්වය අනුව මං හිතනවා මගේ බිරිඳට 100%ක්ම විශ්වාසයක් තිබ්බේ නැහැ තමන්ගේ සැමියා ආපහු එයිද කියලාවත්. මොකද මගේ ඉස්සරහා මගේ මිතුරෝ ප්‍රහාර වලින් මේ ගිහින් තියෙනවා. ඒ වගේම යුද්ධයේදී අපි ගොඩක් සටන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වකවානුවක තමයි මම නාවික හමුදාවේ ගත කරේ. 1978 ඉඳන් 2014 වෙනකන් ඒ කියන්නේ අවුරුදු 36 32ක් විතරම යුද්ධය. නමුත් ඉතින් අන්තිම මොහොතේ අපි තාම හොඳ ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් මේ ගමන්වලදී බොහොම මුහුදේ ජීවිතේ හරි පාළු ජීවිතයක්. ඇත්තටම අපිට හිතන්න වෙලාවක් නැති වුණත් පාළුයි. මොකද හතර වටේටම දකින්න තියෙන්නේ නිල් සාගරය. රැට දකින්න තියෙන්නේ තරු හඳ. දවල්ට ඉර සහ සාගරය. ඉතින් ඇත්තටම මුහුදේ ඉන්නකොට තව නෞකාවක් යනවා දැක්කමත් ඒකෙන් නිකන් පොඩි සතුටක් ලැබෙනවා. අපි සමහරවිට කතා කරන මේ නෞකාවට ඔබ කවුද ඔබ කොහෙද යන්නේ ඔබට සුබ ගමන් කියලා හරි කියනවා. නමුත් කාලයක් තිබ්බ අපිට මේ යුද්ධයේ තීව්‍ර වුණාම එහෙම කතා කරන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. මොකද අපි එහෙම කතා කරොත් සතුට දැනගන්නවා මේ කවුද ඉන්නේ කියලා. ඉතින් ඒ වගේම සමහරලාට අපි දවස් 21ක් මුහුදේ කිසිම පණිවිඩයක් නැහැ. දැන් අද වගේ සැටලයිට් පහසුකම් නැහැ. ස්මාර්ට්ෆෝන් නැහැ. ඉතින් ගියාම දන්නේ නැහැ. තමන්ගේ බිරිඳ දන්නේ නැහැ මහත්තයා කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන් රාත්‍රී කාලේදී දුරකථන ඇමතුමක් එහෙම ගෙදරට ආවොතින් ඈති ගැස්සෙනවා. මොකද ඈට විශ්වාස නැහැ මොකද්ද මේ එන පණිවිඩය කියලා. මොකද ඒ දවස්වල අපිට අවාසනාවන්ත විදිහට ඒ වගේ සිදුවීම් ගොඩක් අහන්න සිදු වුණා. ඉතින් ඒ වගේ අමාරු කාලයක තමයි අපි මුල අපේ ජීවිතේ පටන් ගත්තේ. අපි විවාහ වුණේ 1983 74 හම්බුණාට අපි ඒ ආදර කතාව ගොතාගෙන ගිහිල්ලා 1983 අපි විවාහ වුණා. ඉතින් මට විවාහ වුණයි කියලා මගේ බිරිඳත් එක්ක ඉන්න වාසනාවක් තිබුණේ නැහැ. මොකද අපි රට වෙනුවෙන් ඒ වෙලාවේ යා යුතුයි. ඉතින් ඒ වගේම ගෙදරට ඈව දාලා ඉතින් මට යන්න වෙනවා. ඉතින් නවකට නැගලා යනවා. ඉතින් අර සමුගෙන යන්නෙමි මම ඔබ තනිකර කියන එක තමයි. ඉතින් ඒක බොහොම පොදුයි ඉතින්. ඔබ මේ ගෙත්තම වියද්දී මම දැක්කා බොහෝ අවස්ථාවල් වල ඔබ ඊටාම සංවේදී වෙනවා. මම දන්නවා මම පුද්ගලිකවමත් දන්නවා මැතිණියනි ඔබ මේ වියෝදුක తాවකාලිකව හරි වෙන්වීම ඒ වගේම මේක භයංකර වෙන්වීමක් අර කිව්වා වාගේ නැවත ඔහු දකින්නට ලැබෙයිද කියන්නේ ඔබ දන්නේ නැහැ. ඒ වගේම මහා සයුරේ ඔහුගේ හුදෙකලා ජීවිතය ගැන වසර ගානක් ඔහු අසල නොසෙල්වී සිටි පෙම්වතිය සහ බිරිඳ විදියට ඔබ දන්නවා. ඔබ මේක දරාගත්තේ කොහොමද? ඇත්තටම මම ඒක අමාරුයි වචන වලින් කියන්නත්. නමුත් හිතේ තිබුණු ධෛර්යයත් එක්ක ඔහු කෙරේ තිබුණු විශ්වාසයත් එක්ක දුවවත් බලාගෙන ඒ කාලේ ගත කරන්න කොහොම හරි අපි පුරුදු වෙලා හිටියා. ඉතින් ඒ නිසා මේ ලොකු විශ්වාසයක් තිබුණා. ඉතින් ඒ වගේම හිතට සැකයක් නිතරම එනවා. නමුත් ඒවා යටපත් කරගෙන ඔහු එනතුරු බලාගෙන ඉන්නවා. ඉතින් ওই ගීතයක් යනකොට ඒ හා සම්බන්ධව හරි කැමති ඒ වෙලාවට ඒක අහගෙන ඉන්න ශෝක ගීතයක් වුණත් ඒක අහගෙන ඉන්න කැමති ඒ වෙලාවේ. අතීතයේ නතර වුණු සුඳුරු ඉසව්වල ඔබේ හිත නතර කරගන්න. මේ ජීවන ගෙත්තම අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා සහ ශ්‍රීමා කොළඹගේ මැතිණියත් සමග සිය ආදරණීය පවුලත් සමග රටා මවා වියනවා. තවම
අවසන් නැහැ. ආදර ගෙත්තම අපි වියාගෙන යනකොට සමහර තැන්වල සංවේදී වන හිත් net අගට කඳුළු අරගෙන එනවා. මම ඔබට කලිනුත් කිව්වා වගේ ඒ කඳුළු වල 101යි වතුර තියෙන. ඊටු 99ම තියෙන්නේ හැඟීම. ආදරය කියන්නේ හැඟීමක්. ආදරය විඳින දෙන්නේ ආදරය විඳපු දෙන්නේ දෙපැත්තට වුණාම ඒ දැනෙන හැඟීම තව කෙනෙකුට වචන වලින් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. මම ඔබට කිව්වා වගේ අතිශය ආදරණීය යෝන් භාර්යාවක් සහ සැමියෙක් තමන්ගේ රාජකාරි වෙනුවෙන් මහා සයුරේ තනි වුණාම නිନ୍ଦ ඔහුව
සුව නිහනක සතපවන්නේ නැහැ. ගැස්සෙන පැද්දෙන ඡණ්ඩ රළ අතරේ ඔහු මේ නෞකාවක පුදෙකලා කුටියකට වෙලා ඇය ගැන සිහිනමවන. ඈත ආකාශයේ අරුන්දති තාරකාව පායන ඔහුට පේනවා. ඉරබටු තරුව බැහැගෙන යනවා ඔහුට පේනවා. ඔහුගේ හිත ළඟ නතර වෙන්නේ මේ හුදෙකලා රාත්‍රියේ ඇය පුංචි දියණියක් තුරුල් කරගෙන කොයිතරම් වෙහෙසකර විදියට ජීවිතය ගෙවනු ඇද්ද? විශේෂයෙන්ම Tamanගේ ප්‍රියයා ළඟ නැති මොහොතක ඒ හැඟීම ඇයට දැනෙන්නේ කොහොමද? ඔබත් සමග මේ පල්ස් නාලිකාවේ පළවෙනි වියමන ගෙවන සොඳුරු සහෘදයා අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා අප මේ පටිගත කරන මොහොත වන විට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට සේවය කරනවා. හැබැයි ඔහු ආපු ගමන් මගේ අරුන්දති තාරකාවත්, ඉරබටු තරුවත්, පහන් තාරකාවත් ඒ අය අතරෙම සමහර මොහොතක කඩම් වැටුණු තරු, නිවුණු තරු, දැල්ලුණු තරු බොහෝ තිබුණා. ඔබ කොහොමද මේ ඔබේ නාවික ජීවිතය ඔබ කිව්වා වාගේ සුන්දර වකවානුවක් නෙවෙයි. හැම තැනින්ම වෙඩිහඩ ඇහෙන, මිනිස්සු මැරිලා වැටෙන, කොයි මොහොතක තමන්ගේ ජීවිතය අහිමි වේදයි නොදන්නා යුගයක්. ඒ රෑවල් වල ඔබ නිදා නොගෙන හිටියේ ඔබ සහ බිරිඳ දරුවා වෙනුවෙන් විතරක් නෙමෙයි, සමස්ත රටේ දූ දරුවන් වෙනුවෙන්. මං හරිනේ? හරියට හරි යාමා. අපි සාමාන්‍යයෙන් නාවික හමුදාව හඳුන්වන්නේ රට වට බැඳි රන් වැට කියලා. ඒ කියන්නේ රටේ ජීවත් වෙන අයට නිදා ගන්න පුළුවන් සයුරෙන් අපි මේ දූපත ආරක්ෂා කරනවා කියන අදහසින් තමයි එහෙම කිව්වේ. ඉතින් නමුත් මම හිතනවා මගේ ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා මං කවදාවත් සතුරෙකුට අහුවෙන්නේ නැහැයි කියලා. සතුරාව පරාජය කරනවා මිසක් මම පරාජය වෙන්නේ නැහැයි කියලා. මොකද මගේ බිරිඳ දරුවෝ මට වැදගත් වටිනවා. ඒ වගේම මම කරේ රට රැකීමේ රාජකාරියක් නේ. ඉතින් එතෙන්දී අතර වශයෙන්ම මගේ පවුලේ විතරක් වෙනුවෙන්ම නෙවෙයිනේ රාජකාරිය කරේ. අනික ඒ වගේම මම නිලධාරියෙක් විදිහට මම කුඩා යාත්‍රාවක ඉන්නකොට ඒ යාත්‍රාවේ ඉන්න 20 දෙනාගේම ජීවිතේ රඳාපවතින මගේ අතේ. මම ගන්න තීරණ මත. ඉතින් ඒක නිසා මට මේ මගේ රාජකාරිය එක විනාඩියකටවත් අතපසු කරන්න බෑ. මොකද එක විනාඩියක් ඇති සතුරාට අපේ දුර්වල අවස්ථාවක් දැකලා එකකින් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් අපි හැම තිස්සෙම ඊ타මාත්ම විමසිල්ලෙන් තමයි හිටියේ. නමුත් අපි මහමූදේ ඒත් සින්දු අහනවා අපි. මොකද දැන් මේ පාළුව දවස් ගාණක් ඉන්නකොට මොකද කරන්නේ? ඉතින් අපි සමහර වෙලාවට ඈත මොහොතේ ගමන් කරද්දී අපි රාජකාරී කරන ගමන් සින්දුවක් අහනවා. ඒ සින්දුවක් අහද්දී ඔය මේ සීත මේ නින්දනේන රාත්‍රී වගේ ඒවා බොහොම හැංගීම් බර සින්දුනේ. ඉතින් එතන දැන් මගේ නෞකාවේ මම විතරක් නෙවෙයිනේ මේ තත්ත්වෙ ඉන්නේ. තවත් මාත් එක්ක හිටිය තවත් අයගේත් ඒ වගේ පවුල් දාලා තමයි ඈත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක අර අපිව එක්කව කරන බැඳීමක්. ඒ වගේම තමයි අපි සතුරාට පෙරදෙන්නේ නැහැ. අපි නැවත ගෙදර යන්න ඕනේ. අපි ආරක්ෂා වෙන්න ඕනේ. අපේ රාජකාරිය ඉටු කරන්න ඕනේ. සතුරෙක් ආවොත් සතුරාට ප්‍රහාර දෙන්නත් ඕනේ. නමුත් අපි ගෙදර ආපහු යන්න ඕනේ කියන ලොකු හැඟීමක් තිබ්බා, ආත්ම විශ්වාසයක් තිබ්බා. ඒ වගේම දෙවියන් කෙරේ, බුදුන් කෙරේ ලොකු විශ්වාසයක් තිබුණා. අපිට කරදරයක් නොවි ආපහු එන්න කියලා. ඉතින් ඒ වගේ අසීරු කාලයක් තිබ්බා. නමුත් තින් කොහොම හරි ගොඩ ගියා. හිතින් මවා ගන්න. ඡණ්ඩ රැලි ගහන කළුවරට ගුලි ගැහුණු මහමූද. පුංචි කවුළු වලින් ලාම්පු දල්වගත්ත හුදෙකලා යාත්‍රාවක්. ඒ යාත්‍රාවේ කැබින් එකක් කියලා අපි කියන්නේ නාවිකයෙකුගේ පුංචි කාමරයක්. සුදු ඇඳ ඇතිරිලි සුදු පාට පුළුන් කොට්ටක හිස තියාගෙන නෙත්තකින් කඳුළු වැක්කිරෙන තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් නෙමෙයි අනුන්ගේ දූ දරුවන් වෙනුවෙන් මහා සයුරේ
ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙන නාවිකයෙක්. නිින්ද නැතුව ඔබට සුව පහසු නිින්දක් හදන්නට රට වට බැඳි රන් වැටේ එක් පුරුකක් කොහොම වෙන්නේ නැද්ද? නින්දනේන රාත්‍රී මේ පාලු කාසියේ පායාරුන්දති තරුවෙන් එන්න කාපේ නින්දනේන රාත්‍රී මේ පාලු කාසියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන්තරේ කවුරුව සමීපයේ මම ඉන්නෙම් පවන්දලේ ඉඳුනින් නුවන් පියා සැතපෙම් රැනිසන් සනේ සංගලේ තලුම් සනා සූරිය පෙරම්බරේ ඉනු අයුරින් සිනාසනා සෙනෙහේ විචින් පතින් සනහන් මට පවන් සනා නින්දනේන ආදරණීය කැදැල්ලේ අග්‍රඵලය ඉන්දීවරි. ඒකත් සාගරයක නම. ඇය ඔහුගේ ආදරය නැමැති සාගරේ ඊටාම සොඳුරු වටිනා මුතු ඇට ඉන්දීවරි. ඇයව හදන්නේ දුවෙකුයි පුතෙකුයි අතරමැද තත්ත්වයට. ඒ කියන්නේ ඇයට දුවෙකුගේ සොමිගුණත් උගන්වනවා, පුතෙක් වගේ ශක්තිමත් වෙන්නත් උගන්වනවා. ඒ වගේම ඔබ හා මා කතා බහ කර ටික වෙලාවේ මා හඳුනාගත්තේ ඔබේ අත්තටු යට ඇයට පමණක් නොවේ
බොහෝ දරුවන්ට සෙවණ තියෙනවා. ඔබ ඊටා සොඳුරු මිනිසෙක් විදියට ඔබ යටතේ සේවය කරන සියලු දෙනාම හඳුන්වාගෙන තියෙනවා. ඒ අයගේ ශක්තිය උඩට ගන්නට ඔබ උන්ට ධෛර්යය කාන්දු කරනවා. ඉන්දීවරි. අප්පච්චිව වැඩි ඔබට මුණ ගැහෙන්නේ නැහැ පුංචි කාලේ. හැබැයි ඔබ වැඩෙනවා ඔහුගේ ආදරය දුරින් තියාගෙන අම්මාගේ සෙවණේ අධ්‍යාපනය ලබනවා ඉහළ මට්ටමක. ඒකෙම හරි පුදුම දෙයක්ත් දැක්කා දැන්. 4 දෙනාම අප්පච්චි කියලා කියන්නේ. ඉතින් මේ අප්පච්චි ඔබේ තමයි ඇත්තම අප්පච්චි. ඔබට තමයි ඒක කියන්න වැඩිම අයිතිය තියෙන්නේ. අනිත් අය කියන්නේ පොඩ්ඩක් ඉතින් කොපි කරලානේ. ඉතින් කොහොමද මේ අප්පච්චිව ඔබට දැනෙන්නේ? අප්පච්චි ඉතින් අප්පච්චි තමයි ඉතින් මට ධෛර්ය ශක්තිය දීලා තියෙන්නේ. මම මොන හරි දෙයක් කරනකොට මම අප්පච්චිගේ අඩිපාර යන්න තමයි බලන්නේ. ඒ වගේම ඉතින් අප්පච්චිගේ ආදරේ මට ගොඩක් දැනෙනවා. ඔව් ඒ වගේම ඇය ඊටාම ශක්තිමත්ව හදන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔහු ඇයට කියනවා මේ මමයි ඔබ නලවන්නේ. මේ ගීත 10 ඇතුලේ ඔබ දුව වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කරනවා. ඒකට ඔබේ බිරිඳගේ අමනාපයක් නැහැ. හැබැයි ඔබ දුවට සහ ඊටත් අපම් මේ පුංචි සිඟිත්තිය යොෂිකට ඒ ආදරේ ඔබට කියන්න බෑ මේ දෙන්නගෙන් වැඩියෙන් කාටද ආදරේ කියලා ඔබ තප්පර ගානක් මං ඉස්සරහා නිරුත්තර වෙලා හිටියා. ඉතින් කොහොමද මේ දුවට දුර ඉඳන් ආදරේ කරේ? දැන් අමාර ඔබ කිව්වා වගේ මං හිතන්නේ ඇත්තටම දැන් මට මගේ දුවගේ පුංචි කාලේ හැදෙනවා වැඩෙනවා දිනපතාම දකින්නට ලැබුණේ නැහැනේ. මම ඒ දවස්වල සාමාන්‍යයෙන් මාසයකට සැරයක් නැත්නම් මාස දෙකකට සැරයක් තමයි ගෙදර එන්නේ. ඒතර මගේ බිරිඳ තමයි දුවව බලාගෙන ඉස්කෝලේ යවන්නේ ඔක්කොම කරන්නේ. නමුත් ඉතින් සමහර කාල තිබුණා අපිට අවුරුද්දක් විතර එකට ඉන්න ලැබුණා. ඉතින් එතකොට දුවව සමහරලාට උදේට අන්දලා කොණ්ඩේ ගැට දෙකක් දාලා වෑන් එකට එක් කියන්නේ මම. ඒක බොහොම ආසාවෙන් කරන්නේ. මොකද අපිට ඒ අවස්ථාව ලැබෙනවා අඩුයිනේ. ඒ වගේම යාගේ රෙදි ටික හොදන එක රෙදි අයන් කරලා ඔක්කොම ලෑස්ති කරන එක ටයි එකේ ගැටේ පවා ගහලා ඒ වගේ බොහොම ආසාවෙන් කරා. ඉතින් ඇත්තටම දැන් මං හිතනවා අපි ඊට වඩා මේ දැන් බිඳිනවා මේ මිනිබිරිගෙන්. මොකද දැන් අර මගේ දුවගෙන් මට ලබා ගන්න බැරි වෙච්ච ආදරය මොකද අපිට එකට ඉන්න ලැබුණේ නැති නිසා ඉතින් අපිට දැන් වාසනාව තියෙනවා අපේ මිනිබිරිත් එක්ක ඒ අඩුව පුරව ගන්න ජීවිතේ මේ කාලේ හරි. ඉතින් ඒක ලොකු සම්පතක්. ඉතින් අර ඔබ කිව්වා වගේ මේ ගෙදර මම අප්පච්චි. ඇත්ත වශයෙන්ම දැන් ඔබ දුවට අයිතිවාසිකම දුන්නාට මගේ නෝනා තමයි ඉස්සෙල්ලා මට අප්පච්චි කියලා කිව්වේ. ගොඩාක් ඉස්සර කියන්නේ අපි පටන් ගත්ත අලුතම වගේ අප්පච්චි කියලා කියන්න පටන් ගත්තේ මගේ නෝනා. ඒතර ඒක මගේ දුවට ගියා. ඊළඟට අපේ චූටි දුවත් ඉතින් අපි හිතුවා එයා මොකද්ද කියන්නේ මේ ගෙදර හැමෝම අප්පච්චි කියනකොට එයත් මට අප්පච්චි කියනවා. අපි අර මම හිතන්නේ තෝරගෙනත් තියෙනවා අප්පච්චි කොහොමද කියන සින්දුව. එයා හරි මහස සින්දුවක් ඒක. එයා ඉස්සර මට කියන එක කියන්න කියලා. Yes, everybody අර අන්ටි කිව්ව එකනේ දැන් එයා කියන්නේ අනික් දරුවොත් මට අප්පච්චි කියනවනේ. මෙයා විතරක්ම නෙවෙයි දැන් අපේ පවුල් වල කට්ටිය. ඉතින් මම හිතනවා ඒක මං හිතන්නේ මගේ තියෙනවා අපේ අම්මගෙනුත් ආපු එකක්. හැම දරුවම දරුවෙක්නේ අම්මා. හැම දරුවම දරුවෙක් විදිහට තමයි මම නම් සලකන්නේ. වගේම මම අර කිව්වා වගේ නැවක ඉන්නකොට හරි කණ්ඩායම් හැඟීමක් තියෙනවා. ඒතර දැන් මම තාත්තා වගේනේ නැවේ. ඒතර මම මේ කට්ටියව එක විදිහට තියන්න ඕනේ. මගේ පුරුද්දක් තිබ්බා මං හුඟක් වෙලාට කතා කරන්නේ පුතා කියලා. මගේ නාවිකයන්ට මං කතා කරන්නේ පුතා කියලා. ඒක අදටත් මම කරනවා. හුඟක් දුරට අදටත් මගේ කටින් කියවෙන්නේ පුතා දුව කියලා තමයි මාත් එක්ක වැඩ කරන අයට. ඉතින් මම දකිනවා ඒ අයත් හුඟක් වෙලාට මට සලකන්නේ තමන්ගේ තාත්තට තමන්ගේ අප්පච්චිට සලකන විදිහට. මම හිතනවා ඒක තමයි දයාව ආදරේ තියෙන්න ඕන අපේ ජීවිතේ. දැන් හමුදා නිලධාරියෙක් විදිහට අපිට යම් යම් තද විදිහට ඉන්න අවස්ථා තියෙනවා. නමුත් හැම අවස්ථාවෙම නෙවෙයි. අපි සෞම්‍ය වෙන්න ඕන තැනුත් තියෙනවා. ඒ තැනදී අපි සෞම්‍ය වෙන්න ඕනේ. තද වෙන්න ඕන තැනදී තද වෙන්න ඕනේ. ඉතින් ඒක බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඉතින් මම අපි සතුටු වෙනවා ගොඩක් අපේ දුව මගේ මම නැතිව වුණත් හොඳට හැදිලා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ඊටාම හොඳ රැකියාවක් කරනවා. දැන් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ තනතුරකටත් දැන් ඇවිත් තියෙනවා. ඉතින් අපිට ඒක ලොකු සතුටක්. ඒක අපිට ලොකු ආඩම්බරයක්. පිරිමියෙක් ගැන කියනකොට කියනවා සංස්කෘතික භාෂාවෙන් කියන හරි ලස්සන ආකාර තුනක් කියනවා. සමුදුර ගැඹුරු ගුණ,
මදුරු තරසිරි සරගුණ සිසිර කර සොමිගුණ තිබිය යුතුයේ මෙතුන් තුන් ගුණ. ඒ තුන් ගුණයම තියෙන අප්පච්චි කෙනෙක් ඉස්සරහා තියාගෙන දුවේ මිනිපිරියා බෑනා කෙනෙක්. ආදරණීය පරිපාදචාරිකාවක්. මේ සියල්ලම සමග ඔහුගේ නිවසේ සිට සොඳුරු ඔහුගේ ජීවන ගෙත්තම ඔහු රටා මවනවා මම හැඩ කරනවා. පල්ස් නාලිකාවේ පළවෙනි ගීතමය වැඩසටහනට එකතු වෙලා ඉන්නේ අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා. ඔහුගේ ගෙත්තමේ රටා තාම වියා අවසන් නැහැ. මහා සාගරෙත් එක්ක ඔහු රට වෙනුවෙන් ඔට්ටු වෙනකොට යුද්ධ කරනකොට සටන් කරනකොට ඇය ජීවිත ගමනේ ඔහු දායාද කළ පුංචි දියණියත් එක්ක ඇගේ ජීවිතය අග්‍රස්ථානයකට ගෙන යන්නට සටන් කරනවා. හැබැයි මේ සටන් දෙකම එකම අරමුණක් වෙනුවෙන් ඔහු සමස්ත ජාතියම වෙනුවෙන් ඇය තමන්ගේ දරුවා වෙනුවෙන් හැබැයි ඇය අතිශය කැපකිරීමක් කරනවා. පුංචි පොල් මල් දෙකක් ඔළුවේ ගැට ගහලා දුවව ඉස්කෝලේ යවන්න හැමදාම ඔබ උදේ ගෙදර හිටියේ නෑ. හැබැයි දැන් යොෂිකා ඒකට කැමති. යොෂිකා මේ වෙලාවෙත් පොල් මල් දෙකක් ගැට ගහගෙන ඉන්නවා පුංචියට නේද? ඉතින් දුවගේ සුවඳ ආදරේ මට නිකන් හිතෙනවා ඔබ නැවට යනකොට පුංචි දුවගේ ලදරු ඇඳුමක් අරන් ගියාද කියලා. පින්තූරයක් නම් අරගෙන ගියා.
ඒ කාලේ ඔබ දුවව වැඩෙනවා දකින්න නැහැනේ. හැබැයි මේක පියෙකුට හරි වේදනාකාරී. මොකද දුවෙක් වැඩියෙන්ම රැකිගන්නේ වැඩියෙන් බැඳෙන්නේ මේ අපච්චිට. ඒක කොහොමද ඔබ මේ ආවහම ඔබ ඇයත් එක්ක විඳින විදිහ? ඔව් මං හිතනවා ඒක එහෙම අඩුවක් දැනුනේ නැහැ. මොකද ඇයත් බලන් ඉන්නේ අපච්චි ගෙදර එනකන්. ඉතින් කොහේ හිටියත් අපි පුළුවන් තරම් උත්සාහ කරා කියන සටන් පැවතින් නැති ස්ථානයක මම සේවය කරනවා නම් හුඟක් දුරට දැන් උදාහරණයක් තිරිකුණාමලේ අපි කාලයක් හිටියා. ඒ වගේම මම ඉන්න තැන් වලට මගේ පවුල ඇවිල්ලා තියෙනවා. ඉතින් සටන් නැති ප්‍රදේශවල ඉන්නකොට යාපනයේත් ගිහින් තිනවා වවුනියාවේ තිරිකුණාමලේ මේ හැමතැනම තංගල්ලේ. ඉතින් ඒක නිසා අපි කොහොම හරි ලැබෙන හැම අවස්ථාවකදීම පවුලක් විදිහට එකතු වෙන්න තමයි බැලුවේ. නැතුව අපි ඇත්තටම කියනවා නම් වෙනත් මිතුරන් ආශ්‍රය කරන්න එහෙම ගියේ නැතිම තරම්. මොකද ඒ දවසක් තියෙනවනේ ඒකත් අපිට වටිනවා මේ අපි තුන්දෙනා එකට ඉන්න විදිහට. ඉතින් ඒක මට එහෙම අඩුවක් දැනුනේ නැහැ. මොකද එයාත් බලන් ඉන්නේ මම ගෙදර එනකන්. එතකොට දැන් දැනටත් ඉතින් උදේට මම තමයි මේ අපේ චූටි මිනිබිරීව දත් මැදලා හොදලා ක්‍රීම් ගාලා ගවුම අන්දලා දැන් නම් මේ අත්තම්මට බාර දෙනවා පොල් ගෙස් දෙක දාන්න කියලා. නමුත් එයාත් ඉතින් හැමතිස්සෙම පුරුදුලා ඉන්නේ. එයා වගේම රැට උනත් එයා නිදා ගන්න ඉස්සෙල්ලා තාමත් මාත් ගාවට ඇවිල්ලා සෙල්ලම් කරලා කතාවක් කියලා තමයි යන්නේ. ඉතින් ඒ වගේ දැන් ඒක විඳිනවා අපි. ඒ වගේම ඔබ මිනිපිරියට කියලා දෙනවා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා. ඒ කියන්නේ ශක්තිමත් දුවෙක් වගේම ශක්තිමත් මිනිපිරියක් ජීවන අභියෝග හමුවේ නොසැලී සිටින්නට පුරුදු කරන්න ඔබ දෙපළ ලොකු වෙහෙසක් ගන්න. ඔව් අනිවාර්යයෙන්ම. ඔව් ඉතින් මොකද අත් වශයෙන්ම අපේ ඉදිරියේ මොනවා වෙනවද කියන්න අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ. ලෝකයේ කොයි ආකාරයකටද හැසිරෙනවද කියන්න දන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඕනම අභියෝගයකට මුහුණ දෙන්න තමයි අපි දරුවෙක් හදන්න ඕනේ. ඕනම අභියෝගයකට මුහුණ දෙන්නට තමයි අපි දරුවෙක් හදන්නට ඕනේ. දැක්කනේ මම දරුවෙක් හදනවා කියලා කිව්වේ නෑ. අපි දරුවෙක් හදන්නට ඕනේ. මේ හින්දා තමයි පල්ස් නාලිකාවේ පළවෙනි වියමන වියන්නට ගෙත්තම් කරන්නට අමා සමග මන්දර පව්වට ගොඩවන්නට ඔහුට ආරාධනා කරන්නට හේතු පාඨය වන්නේ. ඔහු විශ්වීය මිනිසෙක්. අද අපිත් එක්ක එකතු වෙන්නේ අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා සහ ඔහුගේ ආදරණීයයන් ඔවුන්ගේ ජීවන ගෙත්තම රටා මවා හැඩකොට වියන්නට. සුවදයි මොවේ මල් පැණි නෙතගින් හැලේ නිල්මිනි මා ජීවිතේ පලවැනි නැලවින්දුවේ රෝසිනි සුවදයි මොවේ මල් පැණි නෙතගින් හැලේ නිල්මිනි මා ජීවිතේ පලවැනි
ඇසටම දය කඩාගෙන එයි අම්මා වෙගසකිනේ සුවඳයි මොවේ මල් පැණි නෙතකින් හැලේ නිල්මිනි මා ජීවිතේ පන බැනි නැලවින්දුවේ රෝෂිනි සුවඳයි මොවේ මල් පැණි නෙතකින් හැලේ නිල්මිනි මා ජීවිතේ පන බැනි නැලවින්දුවේ රෝෂිනි ජීවන ගෙත්තම ලස්සනට රටා මවාගෙන වියාගෙන යනකොට දැන් මේ ගෙදර ගෑනු කටහඬවල් තුනකින් අප්පච්චි කියලා ඇහෙනකොට පිරිමි කටහඬකනුත් අප්පච්චි කියන්නේ එනවා. බ්‍රයන්ට් තමයි මං ඊළඟට යොමු වෙන්නේ. ඉතින් බ්‍රයන් පටන් ගත්ත වෙලේ ඉඳන්ම මගෙන් අහනවා මගෙන් මොනවද දන්නේ මම කිව්වෙම නෑ. කිව්වේ නැත්තේ මේ අප්පච්චි. ඔබට දැනෙන්නේ කොහොමද? ඒ වගේම මේ අප්පච්චි එක්ක මම දැක්කා මේ ටික වෙලාවට ඔබේ ජීවිතේ හරි පහසුයි. ඒ පහසුකමට ඔබත් මම දැක්කා මේ ගෙත්ත මේ රටාව යන්නට අපූර්ව වර්ණ සංකල්පයක් වවනවා. ඒක හොඳයි මේ ගැළපීම. ඉතින් බ්‍රයන් දැන් බය නැතුව උත්තර දෙන්න. මේ අප්පච්චි ඔබට දැනුනේ කොහොමද? ඔව් ඇත්තටම කියනවා නම් මට අප්පච්චිව හම්බෙච්ච පළවෙනි දවසේ ඉඳලා මම අප්පච්චිට අප්පච්චි කියලාමයි කතා කරන්නේ. ඒකට හේතුව වුණේ මම පළවෙනි දවසේ හම්බෙච්ච දවසේ ඉඳන් අප්පච්චිත් හරි අම්මත් හරි මට සැලකුවේ තමන්ගේම දරුවෙක් ලෙසට. ඉතින් මට අපේ ගෙදර හෝ මේ ගෙදර කියලා කිසිම වෙනසක් නැහැ. ඉතින් එහෙම වෙනසක් නැති වින්දා මටත් ඒක හරි පහසු වුණා. මං මෙහෙ හැසිරෙන විදිය හෝ මං අපේ ගෙදර ගියාම හැසිරෙන විදියත් හරි ඒ වගේම ඉන්දු අපේ ගෙදර ආවත් හරි අපිට එහෙම වෙනසක් නැහැ. ගෙවල් දෙකක් කියලා. ඒ හින්දා තමයි මේ පහසුව තියෙන්නේ. ඒක ඇත්තටම හිතෙන් මෙන දෙයක් පුරුද්දකින් එන දෙයක්. ඔව් බ්‍රයන් මම ඒක දැක්කා. එතකොට අප්පච්චි කොහොමද දුවෙක්ව නතර කරන්නේ? දුවෙක් ගොඩක් වෙලාවට අප්පච්චිට පොඩි විහිළු කරනවා. නේද? දැන් මම දකිනවා ඔබේ දුවට විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට ඔබ අර කිව්වා වගේ වටේ ඉන්න ගොඩක් අයටත් මේ දුව පුතේ කියලා කතා කරනවා. ඒ වගේම මේ මම ඔබේ දැකපු එක ලක්ෂණයක් තිබ්බා. අපි පුහුණු සැසියකට දවස් දෙකක් මුණ ගැහෙනවා. ඔහු එන්නේ ඇත්තටම ඊටාම වටිනා කණ්ඩායමක් අරගෙන. ඒකෙදී මම දකිනවා ඊටාම සියුම් ඉරියව් පවා ඔහු නිරීක්ෂණය කරනවා තමන්ගේ කණ්ඩායම. කොච්චර නිරීක්ෂණය කරනවද කියනවා නම් ඔහු සමහර අවස්ථාවල් වල කියනවා අමා අරයා ඇයි මේවට සහභාගී වෙන්නේ නැත්තේ? පොඩ්ඩක් හොයලා බලන්න බැරිද? ඒ කියන්නේ මමත් ඇත්තටම හිතුවා මේ මෙච්චර අවධානය යොමු කරන්න පුළුවන් තරමට ඔහුගේ වපසරිය හරි විශාලයි. දැන් මම දැනගෙන හිටියේ පිරිමින්ට තියෙන්නේ ටනල් විෂන් එකක්. පිරිමි ගැඹුරට දකින්නවා, ගැහණු පළලට දකින්නවා කියලා. හැබැයි ඔහු ඊට වැඩිය වෙනස්. ඔහුට පළලටත් පේනවා, ගැඹුරටත් පේනවා නේද? හරිද මං කියනවා. ඉතින් දැන් දුවෙක් මිනිපිරියක් එක්ක යනකොට මේක ඇත්තටම හරි සොඳුරු ගෙත්තමක් නේ. ඒ ගෙත්තම ඇතුලේ හිටපු ගමන් අපච්චි දුවේ අතර පොඩි මතවාද ගැටුම් නේද? ඒවා ඇති වෙනවා. ඒ වගේම දුවෙක් විදියට මමත් දන්නවා පුංචි කපටිකම් කරන්න හිතෙනවා අපච්චි කෙනෙක් එක්ක. එහෙම දේවල් කොහොමද මතක තියෙන්නේ? ඔව් ඉතින් එහෙමම කියන්න දෙයක් නැහැ ඇත්තටම. නමුත් ඉතින් දුවක් විදිහට අනිවාර්යයෙන්ම එයාගේ තරුණ ජීවිතේ ඒව හැලහැප්පිලි තියෙනවානේ. ඉතින් අපි ඒත් කවදාවත් ඒ වගේ දෙයක්කට වුණත් මෙහෙම මේ සැරවැර වෙලා නම් මේව කරලා නැහැ. මම හිතන්නේ ඉතාමත්ම කලාතුරකින් සැරවැර වෙලා ඇති. ඉතින් හුඟක්ම තරහ යන ඉතින් මිනිස්සුනේ අපිත්. එහෙම නැතුව කවදාවත් මේ හිතේ තරහක් එහෙම ඇති කරගෙන නැහැ. ඉතින් අර මම හිතනවා ඉතින් මේ එකක් අර දැන් මම නැතුවනේ දුව වැඩියෙන් හැදුනේ. ඉතින් මගේ හැඟීමක් තිබ්බා මම කවදාත් එයාට සැර වෙන්න හොඳ නැහැ. මම ඉන්න වෙලාවේ හරි කියලා. ඉතින් ඒ වගේ එයාව බලා ගන්න ඕනේ කියලා. එයාගේ ඒ ගමනට අපි උපරිම සහයෝගයක් දුන්නා. ඉතින් එයත් අපිට කිසි කරදරයක් කරන්නේ නැතුව මේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන එයාම රස්සාවක් හොයාගෙන ඉතින් බොහොම සාර්ථකව එයාගේ ජීවිතය ගත කරනවා.
ඉතින් අපි දැන් කරන්නේ තේ දෙන්නගේ මේ තුන් දෙනාගේ ජීවිතවලට ඉතින් අපි දැන් අතරම ඉතින් ජීවිතයේ සඳහා සමය කියලා කියන්න තාම නම් කැමති නැහැ. නමුත් ඉතින් සෑහෙන වයසක් අපි ගත කරලානේ. ඉතින් අපි දැන් අතරම ඉතින් අපේ ජීවිතේ මේ යන්නේ අර බෝනස් අවධිය. අපි දැන් යම්කිසි ආයෝජනයක් ජීවිතේ වෙනුවෙන් කරලා රට වෙනුවෙන් කරලා දැන් අපි ලොකු වින්දනයක් ලබනවා. ඒ වින්දනයේ අපි පවුලක් විදිහට ඉතින් මේ ඔක්කොම මේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් මේ ගෙදර ටිකක් ඉඳ පහසු තියෙනවා. ඉතින් අපි කිසිම වෙනසක් නැහැ. මේ ගෙදර ඉන්න හැමෝම එකයි. ඒ වගේම තවත් පුංචි කාරණයක් කියන්න තියෙනවා. බොහොම කලාතුරකින් ලොකු අත්තා කෙනෙකුටයි මිනිපිරියෙකුටයි උදා වෙන අවස්ථාවක් තියෙනවා. මේ පොල්ගස් දෙකක් දාගෙන මගේ ළඟ වාඩි වෙලා ඉන්නේ පුංචි යෝෂිකා. එයා තමයි දැන් මේ අහන්නේ අප්පච්චි කොහොමද මං නවත්තන්නේ කියලා. ඒ වගේම මේ කලාතුරකින් එන අවස්ථාව තමයි මේ ලොකු අත්තගේ මේ මිනිපිරියගේ උපන්දිනේ යෙදෙන්නේ එකම දවසේ. ඔක්තෝබර් මාසේ 14 වෙනිදා. ඒක ටිකක් අහඹු සිදුවීමක්. ඔව් ඒක ඉතින් අපිට හරිම සුන්දර අත්දැකීමක්. මොකද දැන් පළවෙනි උපන්දිනේ ඉඳලම අපි 7 වෙනි උපන්දිනේ දක්වාම අපි දෙන්න එකට තමයි සමරන්නේ උපන්දිනය. ඉතින් ඒකේ හැමදාම අපි දෙන්න එක කේක් එකක් හදන්නේ. ඒ කේක් එකෙන් 95ක් චූටි දුවට මටත් පොඩි කෑල්ලක් තියෙනවා. නමුත් ඉතින් අපි දෙන්න එකට තමයි මේ කේක් එක කපන්නේ. ඒතර මම හිතන්නේ මෙයාගේ දෙවෙනි උපන්දිනේ මෙයා එතකොට එංගලන්තයට ගියා අපේ දුව අධ්‍යාපනයට ගිහිලා. ඒතර මමයි නෝනත් ගියා එයාගේ උපන්දිනේ වෙනුවෙන්ම ඒගොල්ලන්ට එක්ක සමරන්න ඕන නිසා. ඉතින් ඒක හරි සුන්දර අත්දැකීමක්. මොකද මම හිතනවා සාමාන්‍යයෙන් happy birthday to you කියලා කිව්වහම අනික් පැත්තට happy birthday to you කියලා කියන්න පුළුවන් අය අඩුයි. එක්ක බොහොම ස්තුතියි කියයි thank you කියලා කියන්නේ. නමුත් අපි දෙන්නට එහෙම කියන්න වාසනාවක් තියෙනවා. ඉතින් අතර මේ සැරේ උපන්දිනේට මේ චූටි දුව හරි ලස්සන කාඩ් එකක් හැදුවා මට. එයාම අතින්ම නිර්මාණය කරලා එයා හරි දක්ෂයි ඔය මේ අත්වැඩවලට. එයා ලස්සන කාඩ් එකක් හැදලා උදේ නැගිට ගමන්ම ගෙනල්ලා මට දීලා මේ මට සුබපතල තමයි ගියේ. ඉතින් මම හිතනවා මට ලැබිච්ච වටිනම කාඩ් එක තමයි මේ චූටි දුව හදපු කාඩ් එක. එයාගේ අතින්ම නිර්මාණය කරලා යාම පාට හොයාගෙන යාම කළ හොයාගෙන ඉතින් හරිම සුන්දරයි ඒ අත්දැකීම. පුතේ දැන් ලොකු අත්තා කියනවා කියන අප්පච්චි කියලා කියන්නේ අප්පච්චි කියනවා ඔයා දීපු කාඩ් එක හරි ලස්සනයිලු ඒක වටිනවලු. දැන් ඔයා අප්පච්චිට ගොඩාක් ආදරේද? දැන් අප්පච්චි කියන සින්දුව වලින් ඔයා කැමති සින්දුව මොකද්ද? අපච්චි කොහමද? අප්පච්චි කොහමද? මංගල. අප්පච්චිට කොච්චර ඔයා ආදරේද? අතින් පෙන්නන්න පුළුවන්ද? ඉස්සර කාලේ. ඉස්සරයි අදක ලොකු වෙන්නේ. පුංචි යෝෂිකාත් එක්ක මේ ගෙවන ජීවිතේ ඔහුගේ ජීවිතේ අලුත් කැටයමක් රටාවක් හැඩයක් අරගෙන ආවා. ඔහු ජීවිතේ ඇත්තටම දියණියගෙන් දුරස් වෙලා ගෙව්ව කාලය අතීත ආවර්ජනයකට යන්නේ යෝෂිකා මිනිපිරියත් එක්ක. හැබැයි ඔහු කියනවා ජීවිතයේ සැඳෑ කාලය, ඔහු කියනවා මේ බෝනස් කාලයක්. හැබැයි පුහුණු වෙන කාලය අතරතුර ඒවත් මේ අපි ඔහුත් සමග ගත කළ ඒ දින දෙකක පුහුණු කාලය අතරතුරවත් මම නම් ඒ විදිය අඩු ජවයක් සහිත කෙනෙක් දැක්කේ නෑ. ඔබට මේ රට වෙනුවෙන් තව බොහෝ දේ කරන්නට පුළුවන් කියලා අපි ළඟ ලොකු බින්දී නොයන විශ්වාසයක් තියෙනවා. ඇත්තම මමත් දන්නේ නැහැ. ඇත්තටම මම හිතනවා මට ලොකු ශක්තියක් තියෙනවායි කියලා. මම හිතනවා ඇත්තටම ආත්ම ශක්තිය තමයි ප්‍රධානම ශක්තිය. ඒක අපි හිතින්ම ඇති කරගන්න දෙයක්. නමුත් මම හිතනවා මගෙන් තව රටට සේවයක් කරන්න පුළුවන්. රටට සේවයක් විය යුතුයි. මම හිතනවා දැන් මගෙන් රටට වෙන සේවය මොකක්ද කියලා අහනවා මිසක් රටෙන් මට වෙන සේවය කියලා මම කවදාත් අහන්නේ නැහැ. ඉතින් මම හිතනවා අනාගත පරම්පරාවට මේ රටට තව යම්කිසි දෙයක් මට විශාල දෙයක් කරන්න පුළුවන්. ඒක ඔබ දැකලා තියෙනවා මගේ හැසිරීම මම පුදුම විදිහට මහන්සි වෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ කිසිම දෙයක් මට රන් තැටියක ලැබිලා නැහැ. මම හැම දෙයක්ම මගේ බිරිඳ වුණත් මම හැම දෙයක්ම ලබා ගත්තේ බොහොම මහන්සි වෙලා. මොකද මම 1978 ශිෂ්‍ය බඩ නිලධාරියෙක් විදිහට බැඳුනහම ඒතර අපේ බඳවා ගැනීමේ හිටියා 24 දිනක්. ඒතර කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයේ එහෙම 10 දිනක් විතර හිටියා.
ඒතර මම සහ කීප දෙනෙක් තමයි මහනුවරින් ආවේ. නමුත් මේ බැඳිච්ච දවසේම මම එක අදිෂ්ඨානයක් කරගත්තා. මේ බඳවා ගැනීමේ හොඳම ශිෂ්‍ය බඩ නිලධාරියා මම වෙනවයි කියලා. ඉතින් වසරක පුහුණු අවසානයේදී ඒ ලැබීමත් මම අරගෙන ඒ දක්ෂතම ශිෂ්‍ය බඩ නිලධාරියාට හිමි රන් අසිපත ලබාගෙන ඒ විතරක් නෙවෙයි එංගලන්තයේ අවුරුද්දකට පාඨමාලාවකුත් දිනාගත්තා. ඉතින් ඒ වගේ මම හිතනවා මුල ඉඳන්ම මම හැමතිස්සෙම යම්කිසි අරමුණක් කරා ගියා මිසක් ඔහේ මං ඉතින් රාජකාරී කරගෙන යනවා ඕන දෙයක් වෙච්ච දෙයින් මට ප්‍රොමෝෂන් ලැබෙනවා නම් ලැබිච්ච දෙයින් එහෙම ගිය කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න අපේ රාජකාරියේ උසස් වලට යන්නනේ. නමුත් මම නාවික හමුදාවේ ශ්‍රේවය ඉවර කරනකොට ආයෙත් පාසලට ගියා ඉගෙන ගන්න. ඒක මම හිතන්නේ කවුරුත් සාමාන්‍යයෙන් කරන්නේ නැති දෙයක්. මම ආචාර්ය උපාධියකට පටන් ගත්තේ මගේ නාවික හමුදාවේ අවසාන වසරේදී. ඉතින් ඒකත් මම හිතනවා මම ඊට පස්සේ නාවික හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත මට ආචාර්ය උපාධිය ලබා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාල කීපයක ඉගෙනුවා ලංකාවේ, මාලදිවයේ, බංග්ලාදේශයේ, ඉන්දියාවේ, චීනයේ, ජපානයේ. ඉතින් ඒ අවුරුදු 4ක විතර කෙටි කාලයක් තුළ මම මහාචාර්ය කෙනෙක් දක්වා ගමනක් ආවා. ඉතින් ඒකත් මම හිතනවා මගේ තියෙන දැඩි ආත්ම ශක්තිය අර කරන්න බැරි දෙයක් නැහැ. හිත තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියන ආත්ම ශක්තිය තමයි මම හිතන්නේ අපි හැමෝටම තිබිය යුත්තේ. සිහින දකින්න, සිහින විශ්වාස කරන්න, සිහින සැලසුම් කරන්න, සිහිනය කරා ළඟාවන්න. හොඳ උදාහරණයක් අපි ඉස්සරහා ඉන්නවා. අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා ඔහුගේ ජීවන ගෙත්තම රටා මවනවා ඔහුගේ ආදරණීයනෙක්. කොට නම් මට කැඳෙනවා දුකේ කඳුළු මම
අපි ඔහුගේ ජීවන ගෙත්තම වියමන් කරනකොට අතීතයේ බොහෝ තැන්වල නතර වුණා. අතීතයෙන් වර්තමානයටත් වර්තමානයෙන් අනාගතයටත් යන්නට තමයි මේ ජීවන ගෙත්තම අපි සොඳුරු විදිහට ගෙත්තාම් කරගෙන ආවේ. දැන් ඔහුගේ උර මත ඉතා විශාල වගකීමක් පැවරිලා තියෙනවා. අද ඔබත් එක්ක පල්ස් නාලිකාවේ පළවෙනි මන්දර පව්වේ ජීවන ගෙත්තම රටා මැව්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා. හැබැයි අපි දන්නවා මේ පහුගිය කාලේ අපිට කවදාවත් මුහුණ දෙන්නේ නැති අර්බුදයකට මුහුණ දෙන්න වුණා. ඔව් හරි ලස්සනට ඒක කළමනාකරණය කරගත්. ඒ වගේම ඔබට කියන්නට ඕනේ අපි ඉතා සමීපව මුණ ගැහෙන්නේ සහ කතා කරන්නේ ඔහු පළවෙනි වතාවට තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අරගෙන බාහිරස්ත පුහුණුවකට එනවා දින දෙකකට. ඒ මුළු පුහුණු කාලය පුරාම තමන්ගේ නිලධාරීන් සමග ඔහු පියෙක් වගේ රැඳී සිටිනවා. ඒ අතරතුර විදේශයන් සමග විශාල ගනුදෙනුවක් කරනවා. කිසි කෙනෙකුගේ හිත රිදෙන්නේ නැහැ. ඒ හිත රිදවන්නේ නැහැ. ඒ වගේම ඔහු රජයත් එක්ක මැති ඇමතිවරුන් සමග නිලධාරීන් සමග තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමගත් ඊටාම ලිංගතුව හිතන්න බැරි තරම් සංයමයකින් ඇසුරු කරනවා. ඔබේ අනාගත බලාපොරොත්තුව දැන් මේ රටවටේට සීමා වෙන්නේ නෑ මැතිතුමනි. ඔබ දැන් ජාත්‍යන්තර තලයේ අපේ රටේ නම අරගෙන යන්නට ලොකු මෙහෙයක් කරන කෙනෙක්. දැන් මේ වගකීම ඔබේ උරහිස මතට ගත්තේ කොහොමද? අමා මං දැන් කාරණා කීපයක් කියන්නම් ඉක්මනට. දැන් අත් වශයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න එකම අද්මිරාල් මහාචාර්ය මම. ඒක මං ලොකු ආඩම්බරෙන් කියන්නේ. මොකද එහෙම දෙයක් ලබා ගන්න හරි අමාරුයි. ඒ වගේම තමයි අපේ රටේ විදේශ ලේකම් තනතුරට ප්‍රථම වතාවට තමයි හමුදාවකින් විශ්‍රාම ගිය, විශේෂයෙන් නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය හමුදාපති කෙනෙක් පත් කරේ. ඉතින් එතනට මම එන්න ප්‍රධාන වශයෙන්ම හේතුව වෙන්නේ ජනාධිපතිතුමාගේ තියෙන විශ්වාසය. එතුමාට විශ්වාසයි මගේ තියෙන දැනුම සම්බන්ධව, මගේ රාජකාරී ස්වභාවය සම්බන්ධව, අනික රාජකාරිය හරියටම කරනවයි කියන විශ්වාසය එතුමාට තියෙනවා. ඉතින් දැනට ඊ타ත්ම බාරදූර කාර්යයක් තමයි මට පැවරිලා තියෙන්නේ. මොකද මේ ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍යයේ දැක්ම සමග ඉදිරියට යන ගමනේ එතුමා සලකනවා මේ කාරණා තුනක් ප්‍රධාන වශයෙන්. පළවෙනි කාරණේ තමයි ජාතික ආරක්ෂාව. දෙවෙනි කාරණේ තමයි ජාතික ආර්ථික නංවා ගැනීම. තුන්වෙනි කාරණේ තමයි විදේශ කටයුතු. ඉතින් එතෙන්දී ඒ එක කණුවක් මට බාර දීලා තියෙනවා. ඉතින් මගේ මූලික පරමාර්ථය තමයි ඒ දැක්ම මේ අපේ විදේශ අමාත්‍යාංශය තුලින්, ඒ වගේම රාජතාන්ත්‍රික සම්බන්ධතා තුලින් සහ ශ්‍රී ලංකාවෙන් පිහිටුවා තියෙන දූත මණ්ඩල කාර්යාල තුලින් මේ කාර්යය මේ රටේ ජනතාවගේ ආර්ථිකය නග්ව ගන්න, මේ රට ආරක්ෂා වෙන්න, මේ රටට කවුරුත් පහරක් ගහන්න ඉඩ තියන්නේ නැති වෙන්න අර රට වට බැඳී රන් වැට දැම්මට සෑහෙන පුළුල් කරන්න වෙලා තියෙනවා. මොකද දැන් ඒ රන් වැට තියෙන්නේ මුළු ලෝකෙම වටා. ඉතින් මම විශ්වාස කරනවා අපේ හුඟක් අය කියනවා මේක අපි බොහොම කුඩා රටක්, අපි ප්‍රමාණයෙන් කුඩා වෙන්න පුළුවන්, ජනගහණයෙන් කුඩා වෙන්න පුළුවන්, ආර්ථික අතින් කුඩා වෙන්න පුළුවන්. නමුත් අපි කුඩා රටක් නෙවෙයි. මේ ඉන්දියානු සාගරේ අපි මහා බලවතෙක්. අපි හිතන්න ඕනේ ඒ විදිහට. ඒ වගේම අපි දකින්න ඕනේ තව අවුරුදු 30කින් අපි කොයි තත්ත්වෙටදපත් වෙන්න ඕනේ කියලා. අපි අවුරුදු 5ක් ගැන විතරක් හිතලා එහෙම නැත්නම් 10ක් ගැන හිතන්න බෑ. අපේ අනාගතයේ තියෙන්නේ සාගරය ඇත්තටම. ඉතින් ඒ අතින් මම බලාපොරොත්තු වෙනවා මං ලබාගත් දැනුම, මං උගත් දේවල්, මං ලබාගත් පළපුරුද්ද මේ හැම දෙයක්ම උපයෝගී කරගෙන මගේ රාජකාරිය අකුරටම ඉටු කරන්න ගොඩක් දේවල් මං වෙනස් කරනවා විදේශ අමාත්‍යාංශයේ. මම දැන් මේ මාස දෙකට සෑහෙන වෙනස්කම් කරලා තියෙනවා. රංගිරි ඇක්වා ආයතනයේ ඒ පැමිණි ගමනත් වෙනසක්. ඒගොල්ලන් කිව්වා මට කිසිම මේ ශ්‍රී ලංකා ඉතිහාසෙම විදේශ අමාත්‍යාංශයේ සියලු දෙනාම එක්කහුව වෙලා ඒ වගේ දවස් දෙකක් ගත කරලා නැහැයි කියලා. ඉතින් මම ඇත්ත වශයෙන්ම මේ පල්ස් ටීවී එකටත් මම ස්තුතිය පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. මොකද ඔබගේ ප්‍රථම මේ
අමා සමග මන්දරපව වැඩසටහන කිරීමට අපේ නිහාල් මැතිතුමා සහ ඔබ මාව තෝරා ගැනීම ගැන මාව සහ මගේ පවුල. මොකද මේවා ඇතරම මේ අමා මට තව එකක් කියලා දෙන්න මේ సౌందර්යය කියන එක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. අපි මේ බොහොම సౌందර්යය නැතිකමින් තමයි මේ අපේ ජීවිත විනාශ කරගන්නේ. මොකද సౌందර්යය නැති තැන ආදරයකුත් නැහැ. ආදරයක් නැති තැන ජීවිතයක් නැහැ. ඉතින් මේ సౌందර්යය කියන එක සින්දුවක් කියන එක මම හිතන සමහර අය හිතන නැති මේක අඩුවක් කියලා. නෑ අඩුවක් නෙවෙයි ඒක විඳීමක් රස විඳීමක්. ඉතින් මට මතකයි මං ආවේ මේ මොහොතකට මේ නෞකා ජීවිතේට යනවා නම් සමහර වෙලාවට දැන් මං නැවේ කප්පිත්තා. නමුත් මගේ නිලධාරියෙක් ඉන්නවා තව නාවිකයෝ 3-4 දෙනෙක් ඉන්නවා. මේ මහ මුහුදේ නැව යන ගමන් අපි එකම සින්දුවක් කියනවා. ඒක හවුරුත් හිතලා කියන එකක් නෙවෙයි. අපි මේ සින්දුවක් කියමු කියලා එකක් නෙවෙයි. නමුත් කවුරු හරි පටන් ගත්තාම ඔක්කොම මේ සින්දුව කියනවා. ඉතින් ඒ වගේ මේ సౌందර්යය කියන එක හරි අත්‍යවශ්‍යයි අපේ ජීවිතේට. ඉතින් මේ පල්ස් ටීවී එකෙන් මේ කරන සේවය ඉතාමත් මගේ කරනවා. බාරදූර රාජකාරියක් පැවරිලා තියෙනවා. ඉතාමත් හොඳට ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා. අත වශයෙන්ම මගේ පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. හුඟක් වෙලාවට මම ගෙදර එන්නේ රෑ වෙලා. නමුත් කවදාවත් බිරිඳ කියන්නේ ඇයි පරක්කුනේ කියලා අහන්නවත් නැහැ. එයා තේරුම් ගන්නවා මට මේ බාරදූර රාජකාරියක් ලැබිලා තියෙනවා. ඒක මං ඉටු කළ යුතුයි. ඒ වගේම ගෙදර ආවත් සමහරවිට මං කාලා ආපහු කම්පියුටර් එකට ගිහිල්ලා මගේ ඊමේල් වලට තියෙන පණිවිඩ වලට උත්තර දීලා තමයි පොඩි බබත් එක්ක සෙල්ලම් කරන්න හරි එන්නේ. ඉතින් එයා අහන ප්‍රශ්නයක් තමයි ගෙදර ඇවිල්ලත් අප්පච්චි වැඩද? ඒතර මේ වගේ එයත් එක්ක ඉන්නකොට කෝල් එකක් එහෙම ආවොතින් don't answer කෙලින්ම එකපාරට කියනවා answer කරන්න එපයි කියලා. ඉතින් සමහර ඒවා මං පිළිතුරු දිය යුතුමයි. පිළිතුරු දුන්නොතින් ඉක්මනට එයා කියනවා කට් කරන්න කියලා. මොකද එයාගේ කාලේනේ ඒක. ඉතින් නමුත් ඉතින් මට එහෙම මේ වාසනාවක් නැහැ සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් ගත කරන්න. නමුත් මං හිතනවා රට පළමුව. ඔබ ගෝලීය මිනිසෙක්. ඒ ගෝලීය මිනිසෙක් කියලා මම කියන්නේ ඔබ අපේ රටේ කීර්ති නාමය ජාත්‍යන්තර තලයේ පතුරවන්නට වෙහෙසක් දරනවා. මම දැක්කා සහ මම අත්දැකීමෙන්ම දන්නවා ඔබ මේකට ගත්ත පළවෙනි පියවර තමයි ඔබේ දැක්ම වෙනස්. ඒක නිසානේ ඔබ ඔබේ රාජ්‍යතාන්ත්‍රිකයන් අරගෙන කිසි බයක් නැතුව ඇවිල්ලා මේ සියලු ක්‍රීඩා බාහිර ක්‍රියාකාරකම් මම දැක්ක එක විදිහට මුල සිටම ඔබ සහභාගී වුණා. ඔබ බලන්නේ ගුණාත්මක සේවයක් කරන්න. ඒ වගේම ඔබේ වපසරිය විශාලයි. ඉතින් මම හිතන්නේ ඔබේ දුව වගේම ඔබේ මිනිපිරියත් ඇයට තේරෙන දවසක තේරුම් ගනි මගේ ලොකු අත්තා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු එක්කෙනෙකුට විතරක් අයිති කෙනෙක් නෙමෙයි. ඔහු පොදු පුරුෂයෙක්. හරි නේද මං කියන්නේ? හරි අපි අතවශ්‍යම ඉතින් මං හිතන්නේ අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ අසාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න. මොකද සාමාන්‍ය පුද්ගලයෝ ගොඩක් ඉන්න පුළුවන්නේ. නමුත් අපේ රටකට අවශ්‍ය අසාමාන්‍ය පුද්ගලයෝ. ඒ කියන්නේ යම් කිසි දෙයක් ඔබට ගිහිල්ලා කරන්න පුළුවන් අයනේ අපිට ඕනේ. ඉතින් ඒකට මම හිතන්නේ මේ රටේ නම් ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් අර අනික මට අමා මේ තව එකක් කියන්න දෙන්න මං ජීවිතයේ ලැබුව එක අත්දැකීමක් තමයි අපි හැමතිස්සෙම තරඟකාරී සමාජයකනේ ජීවත් වෙන්නේ. රාජකාරී වෙන්න පුළුවන්, උසස් වීම වෙන්න පුළුවන් තරඟකාරී. හුඟක් අය බලන්නේ අනික් එක්කෙනාට පහර දීලා එයාව පහත් කරලා උඩට යන්න. නමුත් මං හිතනවා ඒ ක්‍රමේ වැරදි කියලා. මම අභියෝග කරගන්න ඕනේ මට. මම තවත් කෙනෙක්ට අභියෝග කරන්න ගියොත් මම එයාගේ මට්ටමට වැටෙනවා. නමුත් මට අභියෝග කරගත්තොතින් මට තේරෙනවා මට කරන්න පුළුවන් දේ ගොඩක් තියෙනවයි කියලා. ඉතින් මම හිතනවා මේක ගත යුතුම පාඩමක්. අභියෝග කරගන්න තමාට. අනික් අයට නෙමෙයි. අනික් අයට අභියෝග කරාම හිතත් හොඳ නෑනේ. ඇයි ඊර්ෂ්‍යාව, කුහකත්වය ඔක්කොම මතුවෙනවා. නමුත් තමන්ට අභියෝග කරගත්තොත් කිසි ප්‍රශ්නයක් නෑනේ. ඒ කියන්නේ මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් මට මතකයි දැන් 2012 මම ආචාර්ය උපාධිය ගත්තාම හුඟක් ඇහුවා ඇයි මං කරන්නේ. ඉතින් මං කිව්වා නෑ මං කැමතියි. ඊට කිව්වා මේක කරන්න ලේසි නෑ. ඔයා මේ වැඩ කර නමුත් ඒ බඳවා ගැනීමේ පළවෙනි අවුරුදු 3න් ආචාර්ය උපාධිය ඉවර කරා මම විතරක්. ඒ කියන්නේ මගේ අර ආත්ම ධෛර්යය මං බලන්නේ හැමතිස්සෙම වෙනස් දෙයක් කරන්න, වෙනස් කෙනෙක් වෙන්න. හරියට හරි. නායකයෙක් කියන්නේ අසාමාන්‍ය දේවල් කරන්න නොනිම් ආශාවක් තියෙන අසාමාන්‍ය මිනිසෙකුට. ඔහුගේ නායකත්වය ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන්ම මේ වෙනකොටත් පෙන්නලා තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය කියන නෞකාවත් ඊටාම හොඳින් මහා සයුරේ පැදගෙන යන්නට ඔහුට ශක්තියයි ධෛර්යයයි වාසනාවයි තුනම තියෙනවා කියලා මම නම් තදින්ම විශ්වාස කරනවා. සමහන් අත්දැකීමෙන් දන්නවා.
විසක්විති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමි එපා ඔටුනු මගේ සිරසට එපා සිහසුනක් ඉඳිනට සිනාසිසි මා එන මග හිඳිනු මැනේ දුවී කියා මාම තන් පියාණනේ මිදුලේ වැලි මාලිගා විසක්විති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමි මිදුලේ වැලි මාලිගා විසක්විති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමි සුළං කුරුල්ලෝ හිමින් ඉගිල්ලි මල් සුවඳ කියාර ගෙන එන්නේ ආදර පුයනේ දොරටුව හැරගෙන උච්චම් කරමින් පියවන්නේ සුළං කුරුල්ලෝ හිමින් ඉගිල්ලි සිහින පොතේ පිටුවක් පෙරලී ඇත මොනවද එහි ලියවී ඇත්තේ සිහින පොතේ පිටුවක් පෙරලී ඇත මොනවද එහි ලියවී ඇත්තේ ආදරේ 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 සමහර සිහින තියෙනවා අපි ඒ සිහින වලින් අවදි වෙන්න කැමති නෑ. සමහර සිහින තියෙනවා අපි ඒ හීන දැක්ක මතක් කර සතුටු වෙන්න කැමති. ඉතින් අද අපි මන්දර පව්වට කැඳවාගෙන ආවේ ඔහුට ඔහුවම සොයාගෙන යන්නට උදව් කරේ සුවිශේෂී චරිතයක් එක්ක. ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා. ඔහුගේ හීනයේ අවසාන කොටස දකින්නට ඒ හීනය ඔබත් සමග බෙදා හදා ගන්නට සැරසෙන මොහොතේ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන පුංචි විමසීමක් කරන්න හිතුණ හේතුව මම කලින් කිව්වා වගේ ඔහු ශ්‍රී ලාංකික නම ජාත්‍යන්තර තලයට අරගෙන යන්නට අපේ රටේ ස්ථාපිත කරලා තියෙන අමාත්‍යාංශයේ දෙවුර මත වැඩි වගකීමක් දරාගත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා. ඉතින් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන මේ මොහොතේ පල්ස් නාලිකාව වෙනුවෙන් හඬ අවදි කරන්නට කියලා මම ඉල්ලීමක් කරනවා. අමා මගේ අනාගත බලාපොරොත්තුව තමයි මම අර එක සැරේකුත් කිව්වා වගේ මම මගේ ජීවිතේ ලබාගත් දැනුම අත්දැකීම සියලුම දේවල් උපයෝගී කරගෙන මේ
කුඩා දිවයිනේ මේ ශ්‍රී ලංකාවේ කියන නම ලෝකයේ කිසිම රටකට දෙවෙනි නැති මේ ලෝකයේ සෞභාග්‍යමත් දියුණු රටක් වෙනවා දැකීම තමයි මගේ අරමුණ. ඒ සඳහා කරන්නට පුළුවන් හැම කාර්යයක්ම විදේශ අමාත්‍යාංශයේ යටතේ මගේ නායකත්වයේ තියෙන තාක්කල් මම කරන්නට කැප වෙලා ඉන්නවා. මගේ අරමුණ තමයි මේ රාජකාරිය ඉතාමත්ම හොඳින් ඉටු කර ගැනීමට මට ධෛර්යය අවශ්‍යයි. යම් කිසි දෙයක් වෙනස් කරන්න තියෙනවා නම් මම ඒ දේ වෙනස් කළ යුතුයි. වෙනස් කරන්න බැරි දෙයක් තියෙනවා නම් මම ඒ සමග ජීවත් විය යුතුයි කියන මතේ මම ඉන්නවා. ඉතින් මට අවශ්‍යතාවය තියෙන්නේ මගේ මේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම මට බාර දීලා තියෙන මේ බාරදූර කර්තව්‍ය මගේ උපරිම ශක්ති ප්‍රමාණයටත් එහා ගිය ශක්ති ප්‍රමාණයක් යොදවලා ප්‍රතිඵල ලැබෙන විදිහට නැතුව මේ නිකන් කොළ පුරවන ප්‍රගතියක් නෙවෙයි ප්‍රතිඵල ලැබෙන විදිහට රාජකාරිය ඉටු කිරීම තමයි මගේ ඒකායන බලාපොරොත්තුව. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව සඵල වෙන්නට කියලා මුළු හදින්ම ප්‍රාර්ථනා කරමින් පල්ස් නාලිකාව වෙනුවෙන් එහෙම නැත්නම් ජනතාවගේ නාඩි ගැහෙන රිද්මයත් එක්ක එකතු වුණු පල්ස් නාලිකාව වෙනුවෙන් ඔහුට ස්තුති කරන ගමන් ඔහු මේ ගමන අරගෙන එන්නට පිටිපස්සෙන් යෝධ සෙවණැල්ලක් වුණු ශක්තියක් වුණු ශ්‍රීමා කොළඹගේ මැතිණිය ඒ වගේම ඉන්දීවරී දුව බ්‍රයන් නීතියෙන් වැඳුණු පුතා ඒ වගේම ඔහුත් දැන් මේ පවුලේ ඒ පවුලේම සමාජිකෙක් මේ පවුලේ ගෙත්තම වියන්නට ඔහුත් නමස්රු දායකත්වයේ සපයන පුංචි හුරතලි මොකද්ද නම යෝෂිකා පුංචි හුරතලිත් එක්ක ඉස්සරහට යන්න මේ දරන වෑයම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අවසර දෙන්න පල්ස් නාලිකාව වෙනුවෙන් පළවෙනි වතාවට ගෙත්තම් කරන්නට හැඩ වැඩමුණු සරසුණු මේ අමා සමග මන්දරපව්ව සොඳුරු සංගීත සොයාමය ඔබවම හොයාගෙන යන්න. අද ඔබ රටා මව් කෙනා ගැන දන්නවා. ඔහුට ඔහුගේ අනාගත බලාපොරොත්තු සියල්ලම සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම අද සංගීතය මෙහෙයවපු විශාරද මිලින්ද තෙන්නකෝම් මැතිතුමා ඇතුළු ඔහුගේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. මැතිතුමනි ඔබට ඔබේ රාජකාරී ඉලක්කයන් සාර්ථක වන්නට ප්‍රාර්ථනා කරන ගම ඔබට දියණියට බෑනාට සහ මිනිපිරියට මේ ආදරණීය අප්පච්චිගේ ආදරය බොහෝ කලක් විඳින්නට ඒ වගේම ඔහුව පරිත්‍යාග කරාට ඔබට ස්තුති කරන ගම සුබ රාත්‍රියක් කියලා මන්දර පව්වෙන් බැහැයිලා යන්න අවසර පතනවා. පල්ස් නාලිකාව වෙනුවෙන් ඔබ අප සමග රැඳී සිටින ඔබට ස්තුති කියන්නත් පුණ්‍යානුමෝදනා කරන්නත් අවස්ථාව කරගන්න. ඔහු කිව්වා වාගේ දිනන්නට ඕනෑ නම් කිසිවිට තරංගයෙන් ඉවත යන්නට එපා. ඉවත යන කිසිවෙකු කිසිවිට දිනන්නේ නැත. මැතිතුමනි ඔබට ස්තුතියි. බොහොම ස්තුතියි අම්මා. බොහොම ස්තුතියි. Thank you.
අමා සමග මන්දිර පවුව සුඳුරු සංගීත සොයාමය.